මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සඳහා මා මාතෘකාව හැටියට තෝරා ගන්නට අදහස් කරගත්තා බොහොම වටින සූත්‍ර දේශනාවක්. සූත්‍රයේ නම තමයි මහා නාග සූත්‍රය. අපේ පින්වතුන්ට මතක ඇති අපි පසුගිය දවසක දේශනාවක් කළා සංයුක්ත නිකායේ පළවෙනි පොතේ පළවෙනි කොටසේට අදාළ ආපන සූත්‍රය කියලා සූත්‍රයක්. ඒ දේශනාව තුළ අපි මතක් කරා යම්කිසි කෙනෙක් නිවන් දකිනවන ඒ නිවන් දකින ප්‍රතිපදාව තුළ දියුණු කරගත යුතු වඩාගත යුතු විශේෂ ධර්ම කාරණාවල් පහක් හරියට නිකන් නිවන් දකින්න තියෙන පාර නම් කරා වගේ. ඒ නිවන් දකින්න මගේ පළවෙනියටම වැඩි යුතු ධර්මතාවය තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධා ඉන්ද්‍රිය පළමු කොට වඩාගත යුතු ධර්මයක්. ඒ සද්දීන්ද්‍රිය දක්වා වැඩුණු ශ්‍රද්ධාව දියුණු කරගත්තු ශ්‍රාවකයාට ඊළඟට කැමති වෙන්න ඕන ඒ කෙනා වීරිය වඩන්න. ඒ වීරිය ආරද්ධ වීරිය කියලා හඳුන්වනවා. ඒ ආරද්ධ වීරිය ඉන්ද්‍රිය දක්වා වැඩෙන්නට ඕන. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි වීරිය ඉන්ද්‍රිය ශ්‍රද්ධාව වැඩිච්ච වීරිය ඉන්ද්‍රිය වැඩිච්ච කෙනා ඊළඟට වඩා ගන්නට ඕන කාරණාව තමයි සිහිය. සති නේපක්කේන කියලයි සඳහන් කරලා තියෙන්නේ.
එතකොට සති ඉන්ද්‍රිය දක්වා ඒ සිහිය වැඩුණම ඊළඟට ඒ ශ්‍රාවකයා කැමති වෙන්නට ඕන සමාධිය වඩන්න. ඒ සමාධියත් සමාධි ඉන්ද්‍රිය දක්වා වැඩෙන්නට ඕන. සමාධි ඉන්ද්‍රිය දක්වා වැඩුණම ඊළඟට පින්වත්නි අන්තිමටම නිර්වාණය ලබන මොහොතේ වැඩෙන ධර්මය තමයි ප්‍රඥාව. ප්‍රඥාව ඉන්ද්‍රියක් බවට වැඩුණම ඒ නිර්වාණය අධිගමනය කරනවා. පින්වත්නි දැන් මේ කාරණාව ඊටාම වැදගත්. මේ කාරණාව තුළ අපි ඔබට මතක් කරා එදා ඒ දේශනාව කරද්දී මේ ආරද්ධ වීරිය කියන එක බොහොම වටින කරුණක් කියලා. වීරිය කියන කාරණාව ඊටාම වැදගත් කරුණක්. හැබැයි ඒ වීරිය ලැබෙන්නේ ශ්‍රද්ධාව උපදවගත්තු කෙනාට. එදා අපි ඔබට මතක් කරා මේ වීරිය පිළිබඳ වෙනම විශේෂ කාරණාවක් දේශනා කරන්නට ඕන කියලා ඒ දේශනාව ශ්‍රවණය කරපු අයටත් මේ කාරණාව ඊටාම වැදගත්. මේ වීරිය කියන කාරණාව අවබෝධ කර ගැනීම. ඒ කාරණාව පැහැදිලි කරන්න යොදාගත්තු සූත්‍රය තමයි මේ මහා නාග සූත්‍රය. දවසක් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ වැඩ සිටියා වේළුවනේ කලන්දක නිවාප කියන විහාරයේ. ඒක විහාරය කියලා සඳහන් කරලා තියෙනවා එකම විහාරයක. වේළුවනාරාමේ තියෙන රජගහ නුවර. දැන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනෙම ඉන්නේ රජගහ නුවර. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ සවැත් නුවර. සවස් කාලේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ වෙත එළඹිලා මුගලන් මහරහතන් වහන්සේ සමග කතා බහක නිරත වුණා. ඒ කතා බහක නිරත වෙලා ඉන් අනතුරුව එකත් පසක හිඳගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් හාමුදුරුවන්ගෙන් මෙන්න මෙහෙම කාරණාවක් අහනවා. විප්පසන්නානිකෝතේ ආවුසෝ මොග්ගල්ලාන ඉන්ද්‍රියානි. පින්වත් මොග්ගල්ලාණයන් වහන්සේ ඔබ වහන්සේගේ ඉන්ද්‍රියන් ඊටාම ප්‍රසන්නයි. මුඛ වන්නෝ මුහුණ ඊටාම පැහැපත්. පින්වත් මොග්ගල්ලාණන් වහන්සේ සන්තේනුනායස්මා මහා මොග්ගල්ලානෝ අජ්ජ විහාරේ විහාසී. ආයුෂ්මත් මොග්ගල්ලාණන් වහන්සේ ඔබ වහන්සේලා කුමන විහාරයකින් වාසය කරාද කියලා අහනවා. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ට පිළිතුරු දෙනවා. පින්වත් සාරිපුත්තයන් වහන්සේ අද මම ඕලාරිකේන රළු විහාරයකින් හිටියේ.
අපිට මේ ආවසෝ ධම්මී කතා. නමුත් ස්වාමීනි අපි ධර්ම කතාවක් කළා. සාරිපුත්ත හාමුදුරුවෝ අහනවා මුගලන් හාමුදුරුවන්ගෙන් කාත් එක්කද ධර්ම කතාවක් කරේ? එතකොට මුගලන් හාමුදුරුවෝ කියනවා භාග්‍යවතුන් වහන්සේත් එක්ක. සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා පින්වත් මොග්ගල්ලාන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නේ සවැත් නුවර. ඔබ වහන්සේ සවැත් නුවරට එ르දියෙන් වැඩම කරාද? එහෙම නැත්නම් භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ වැඩ ඉන තැනට එ르දියෙන් වැඩියද? කොහොමද මේ ධර්ම සාකච්ඡාව කළේ? මොගලන් හාමුදුරුවෝ පිළිතුරු දෙනවා පින්වත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මම ඉන්න තැනට එ르දියෙන් වැඩියෙත් නෑ. මම භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න තැනට එ르දියෙන් වැඩියෙත් නෑ. නමුත් භාග්‍යවතුන් වහන්සේව දැක්කා. භාග්‍යවතුන් වහන්සේ කියපු කාරණාව ඇහුවරා. භාග්‍යවතුන් වහන්සේවත් මාව දැක්කා. භාග්‍යවතුන් වහන්සේ මම කියපු කාරණාවත් ඇහුවා. කොහොමද? දිව්‍යමය ඇසින් සහ දිව්‍යමය කනින්. ඒ වෙලාවේ සාරිපුත්ත හාමුදුරුවෝ අහනවා මොන වගේ ධර්ම කතාවක්ද කතා කළේ? මුගලන් හාමුදුරුවෝ කියනවා මම භාග්‍යවතුන් වහන්සේගෙන් ස්වාමීනි ප්‍රශ්නයක් ඇහුවා. මම භාග්‍යවතුන් වහන්සේගෙන් ඇහුවා ඉදාහං ආවසෝ භගවන්තං. මම භාග්‍යවතුන් වහන්සේට ස්වාමීනි මෙන්න මෙහෙම කිව්වා. ආරද්ධ විරියෝති බන්තේ බුච්චති. ආරද්ධ වීරිය කියලා කියනවා ස්වාමීනි. මොකද්ද ස්වාමීනි මේ ආරද්ධ වීරිය කියලා කියන්නේ? කිත්තාවතානුකෝ බන්තේ ආරද්ධ විරියෝ හෝති. කොපමණ ප්‍රමාණයකින්ද ආරද්ධ වීරිය වෙන්නේ කියලා අහනවා. මේ ආරද්ධ වීරිය කියන මට්ටම වැඩෙන්නේ කොයි ප්‍රමාණයකින්ද කියලා භාග්‍යවතුන් වහන්සේගේ මුගලන් හාමුදුරුවෝ අහනවා. මේ කාරණාව පින්වත්නි ඊටාම වැදගත් කරුණක්. නිර්වාණය අධිගමනය කරන ශ්‍රාවකයාට විශේෂයෙන්ම අත්‍යවශ්‍ය කරුණක් තමයි මේ වීරිය ආරම්භ කිරීම. මොකද මේ වීරිය කියලා කියන්නේ? දැන් අපි ගත්තොත් කෙනෙකුට උදේ පාන්දර නැගිටින්නත් වීරියක් තියෙන්නට ඕන. කෙනෙක් පඩිපෙළක නගින්නත් වීරියක් තියෙන්නට ඕන. කෙනෙකුට නාන්න මේ හැම කාරණාවකටම වීරියක් තියෙන්නට ඕන. ඒතර මේ වීරිය කියලා කියන්නේ සාමාන්‍ය ලෞකික ජීවිතයටත් අදාළ වන කරුණක්. හැබැයි ඊට වඩා දියුණු කරගත යුතු වීරියක් තමයි පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල කතා කරන වීරිය. මේ වීරිය තියෙන්නට ඕන මොකටද? සතර සම්‍යක් ප්‍රධාන වඩන්න. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන්න. සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රදාන, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල මේ ආදී කියන්නා වූ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම වඩන්න
පින්වත්නි අත්‍යවශ්‍යම වන කාරණාව තමයි වීරිය. වීරිය නැතුව පින්වත්නි නිවන් දකින්න බෑ. වීරිය අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි. ඒ වීරිය තමන්ග තුල ක්‍රමානුකූලව පින්වත්නි දියුණු කරගන්නට ඕන. ඒ වීරිය ක්‍රමානුකූලව දියුණු කරගන්නට ඕන. ඒ දියුණු කර ගැනීම තුළ විශේෂයෙන්ම වැදගත් කාරණාවක් තමයි අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය. අකුසල ධර්ම ප්‍රහාණය කරන්නත් ඕන, කුසල ධර්ම ඉස්මතු කරගන්නත් ඕන. අකුසල ධර්ම ප්‍රහාණය කරගන්න, කුසල ධර්ම ඉස්මතු කරගන්නට ඕන. මෙන්න මේකට තමයි පින්වත්නි වීරිය අත්‍යවශ්‍ය වෙන්නේ. කොයි මට්ටමටද මේ අකුසලයන් ප්‍රහාණය කිරීම, කුසලයන් උපදවා ගැනීම කරන්නට ඕන? තාමවා දල්හ පරක්කමෝ, දැඩි වීරියක් තියෙන්නට ඕන. දැඩි උත්සාහයක් තියෙන්නට ඕන. දැඩි උනන්දුවක්, උත්සාහයක්, වීරියක් තියෙන්නට ඕන. අනික්කිට දෝරෝ කුසලේසු ධම්මේසු. හරියට දෙවුර මත තබපු යම් වගකීමක් තියෙනවනම් අන්න එවැනි වගකීමක් දරන්නෙකුසේ මේ අකුසලයන් ප්‍රහාණය කිරීම, කුසලයන් වැඩිම කියන කාරණාව කරන්නට ඕන. මොකද පින්වත්නි වීරිය නැති තැන පින්වතුනි අපට මේ නිවන් දකින්නට වඩන්නට ඕන පාරමිතාවල් වඩා ගන්න බැරි වෙනවා. හැබැයි ඒ වීරිය ආරම්භ කරන්න ඒ කෙනාට තියෙන්නට ඕන අනිවාර්යයෙන්ම ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැත්තම් වීරිය වැඩෙන්නේ නැහැ. එතකොට මේ වීරිය ආරම්භ කරන කෙනා අර ශ්‍රද්ධාව නිසා, ශ්‍රද්ධාව දියුණු වෙලා තියෙන නිසා ඒ වීරිය වඩන කෙනා පින්වත්නි එක දිගටම වඩන වීරියක් බවට ඒකපත් කරගන්නවා. සිල් රකින්න ගියත්, දන් දෙන්න ගියත්, පින්කම් කරන්න ගියත්, අකුසල් කරන එකෙන් වළකින්න ගියත් මේ හැම තැනකදීම ඒ වීරිය කියන කාරණාව ඒ කෙනාගේ ජීවිතය තුළ වැඩෙනවා. ඒක අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි. දැන් අකුසල කර්මයන් පින්වත්නි නැති කරගන්නකොට ඒ අකුසලයන් ප්‍රහාණය කර ගැනීමේදී ඔය වීරිය කියන එක ඊටාම අත්‍යවශ්‍යයි. අපි ගත්තොත් ප්‍රාණඝාතයෙන් වළකින්නට ඕන. දැන් මේ අකුසලයන්ගෙන් ඉවත් වෙන්නට නම් ඒ අකුසලයන්ගෙන් ඉවත් වෙන්න ඒ කෙනාට අත්‍යවශ්‍යම කාරණාව තමයි පින්වත්නි ඒ අකුසල කර්මයන් වල ආදීනව දැන ගැනීම. අකුසල කර්මයන් වල ආදීනව දැනගත්තයින් පස්සේදී තමයි ඒ අකුසල කර්මයන්ගෙන් ඉවත් වෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙම නැතුව අකුසලයන්ගෙන් ඉවත් වෙන්නට බෑ. අකුසලයන්ගෙන් ඉවත් වෙන්න නම් ඒවයි ආදීනව දැනගන්නට ඕන. එතකොට මේ ප්‍රඥාවන්ත කෙනා හැම වෙලාවකම බලන්නේ තමන් කරන දේ තුළ වඩාත් වැඩිපුර අහිතවත් වෙන්නේ මොන වගේ පැත්තකටද? වැඩිපුර හිතවත් වෙන්නේ මොන වගේ පැත්තකටද? ප්‍රාණඝාත කරන්න ගියත්,
ඒ කෙනා ඉවත් වෙන්න වෑයම් කරනවා ප්‍රාණඝාත නොකර ඉන්න. මොකද ප්‍රඥාවන්තයා දන්නවා මම ප්‍රාණඝාතයක් කළොත් මට ඊළඟ ආත්ම භාවයේදී මොන වගේ තැනක්ද උරුම වෙන්නේ. ඒ නිසා ප්‍රාණඝාතයෙන් ඉවත් වෙන්නට වෑයම් කරනවා. ඒක බොහොම අමාරු කාර්යයක්. මොකද මේක අමාරුකම කියලා කියන්නේ? දැන් ප්‍රාණඝාතයෙන් ඉවත් වෙනවා කියලා කියනකොට පින්වත්නි මේ ප්‍රාණඝාත ඉවත් වීමේදී එක එක මට්ටම් තියෙනවා. දැන් ওই මට්ටම් තමයි කොටස් දෙකකට මේ අකුසලයන් ප්‍රහාණය කිරීමේදී සතර සම්‍යක් ප්‍රදානයේදී උගන්වනවා. කරපු අකුසල් නතර කරන්න වෑයම් කරන්නට ඕන. නොකරපු අකුසල් නොකර ඉන්න වෑයම් කරන්නට ඕන. ඕනෝකට තමයි ඔය සතර සම්‍යක් ප්‍රදානයේ කොටස් දෙකක් වෙන් කරලා තියෙන්නේ. දැන් මොකද්ද මේ කරපු අකුසල් නතර කරනවා කියලා කියන්නේ? කරපු අකුසල් තමයි පින්වත්නි අපි හිතමු ඔන්න කෙනෙක් කුඩා කුඩා සත්තු මරනවා. කුඩා කුඩා සත්තු මරනවා. මේ කුඩා සත්තු මරණ කෙනා සාමාන්‍යයෙන් අපි ගත්තොත් කූඹි, මදුරුවෝ, කැරපොත්තෝ ඒ වගේ කුඩා සත්තු මරනවා. එහෙම මරනවා නම් ඒවට කියනවා කරපු අකුසල් කියලා. එතකොට ඒක නතර කරන්න වෑයම් කරන්නට ඕන. හැබැයි නොකරපු අකුසල් තියෙනවා. සමහර වෙලාවට බල්ලෙක් මරලා නැහැ ජීවිතේට. පූසෙක් මරලා නැහැ ජීවිතේට. හරකෙක් එළුවෙක් මරලා නැහැ. සර්පෙක් මරලා නැහැ. ඒ වාට කියනවා නොකරපු අකුසල් කියලා. එතකොට වෑයම් කරන්නට ඕන අන්නර නොකරපු අකුසල් නොකරන ඉන්න. මොකද තාම ඒකට අවස්ථාවක් නැති නිසා ඒ අකුසල් කරලා නැතුව ඇති. එhmenan ඒ අකුසල් මම කරන්නේ නැහැ කියලා Taman තුල දැඩි වීරියක් වඩනවා. ඒවට කියනවා නොකරපු අකුසල් නොකර ඉන්න වෑයම් කරනවා කියලා. ඒතර ඔය දෙකටම අවශ්‍යයි පින්වත්නි මෙන්න මේ වීරිය. දැන් අපි ගත්තොත් කෙනෙක් කුඩා සත්තු මරනවා. දැන් මේකෙන් වළකින්නට වෑයම් කරන කෙනා අනිවාර්යයෙන්ම තමන්ගේ දෛනික ජීවිතේ බොහෝ ක්‍රියාකාරකම් වෙනස් කරගන්නට ඕන. එයා ඊට පස්සේ කල්පනා කරලා බලනවා මේ කුඩා සත්තු ඇති වෙන තැන් මොනවද? තමන් පරිභෝජනය කරන භාජන පිරිසිදුව තබා ගන්න ඕන. එතකොට එවැනි සතුන්ගෙන් ඇති වෙන බාධා නැති වෙනවා. තමන් ගෙවල් දොරවල් පිරිසිදුව තබා ගන්නට ඕන. එතකොට කුඩා සත්තුන්ගෙන් ඇති වෙන්න පුළුවන් බාධාවල් නැති වෙනවා. ඒ නිසා ඒකට ලොකු වීරියක් අවශ්‍යයි. එතකොට මේ වීරිය අවශ්‍ය වෙන්නේ අර අකුසල කර්මයන් නැති කරගන්න. අකුසල කර්මයන් ප්‍රහාණය කරගන්න තමයි ඒ වීරිය අත්‍යවශ්‍යයට වෙන්නේ. ආන් ඒ විදියට වීරිය ආරම්භ කරන්නට ඕන. එතකොට ඒ කෙනා දන්නවා මම මේ එක අකුසල කර්මයක් කළොත් මට සංසාරේ මොන වගේ විපාකයක් විඳින්න සිද්ධ වෙනවද? ප්‍රාණඝාතයක් කළොත් අපි අද මරන්නේ එක සතෙක් වෙන්නට පුළුවන්. හැබැයි ඒ මරණ සතා නිසා පින්වත්නි සංසාරේ ජීවිත 100,000 ගාණක් යනකම් ඒ කෙනාට මැරෙන්න සිද්ධ වෙනවා. ජීවිත 100,000 ගාණක් යනකම් ඒ කෙනාට මැරෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේක ප්‍රඥාවන්තය කල්පනා කරනවා. ඒ නිසා වෑයම් කරන අකුසල කර්මයන් නැති කරගන්න. ඊළඟට සොරකම නතර කරනවා.
ඒ සොරකම නතර කරන්නත් ලොකු වෑයමක් ඕන. දැන් සමහර දෙනෙක් සොරකම් කරනවා තමන්ට ලෞකික ජීවිතය සුවපත් කරගන්න. ඇතැම් අය තමන් වැඩ කරන ආයතනවන් වලින් වැඩිපුර තියෙන දේවල් නොකියා අරගෙන එනවා. සමහර වෙලාවට නොඑක් දිනාගෙන් අල්ලස් මුදල් අරගෙන අර නීත්‍යානුකූල කරන ක්‍රමයට වඩා බාහිරින් ගිහිල්ලා වැඩ කරලා දෙනවා. මේ ඔක්කොම අයිති වෙන්නේ සොරකම කියන ගණයට. අල්ලස කියලා කියන්නේ ඊටාම් භයානක අකුසල කර්මයක්. නමුත් බලන්න සමහර වෙලාවට ඉගෙනගෙන උගත්කමකට ගිහිල්ලා කොච්චර පව් කරගන්නවද කියලා. හැබැයි ප්‍රඥාවන්ත කෙනා මෙන්න මේක වටහා ගන්නවා. අද කෙනෙක් තමන්ට මේ ලැබිච්ච ආත්ම භාවය සැපවත් කරගන්න කියලා හිතලා තමයි හොරකම් කරන්නේ. නමුත් දන්නවද දැන් රාජ්‍ය ආයතනයක කෙනෙක් යම් හොරකමක් කළොත් ඒක අයිති වෙන්නේ පොදු දේපල හොරකම් කිරීමේ ගණයට. ඒ හොරකම අයිති වෙන්නේ පොදු දේපල හොරකම් කිරීමේ ගණයට. පින්වත්නි, මේ වගේ අත්දැකීම් තියන අය වුණත් තමන්ගේ ජීවිතේ කල්පනා කරලා බලන්න. තමන් එහෙම හොරාට යම් දේවල් ගෙනල්ලා යම් දියුණුවක් ලබන්න උත්සාහ කරනවා. තමන්ගේ ජීවිතය තුළ ඒ ලබන කිසිම මුදලක් තමන්ගේ ජීවිතයේ සුවයක් පිණිස ලැබෙනවද කියලා? එහෙම ලැබෙන්නේ. ලැබුණත් ඊටාම తాවකාලිකයි. ඒක තමයි අධර්මයේ තිබෙන බලය. හැබැයි ධර්මයේ තිබෙන බලය පින්වත්නි ඊටාම හිමින් ගමන් කරන්නේ. ප්‍රතිපත්තියක් ඇති කරගත්තොත් මම කවදාවත් මගේ වැඩ කරන ආයතනය තුළ මගේ පෞද්ගලික දුරකථන ඇමතුමක්වත් ගන්නෙ නෑ. මම පිටුතුරි හිමයිගේ ජීවිත දැකලා තියෙනවා. මං ජීවිතය අත්දැකීමෙන් එහෙමයි මුණ ගැහිලා තියෙනවා. පින්වත්නි, තාම ක්‍රමානුකූලව හිමි හිට තමන්ගේ ජීවිතය පින්වත්නි හරි ලස්සනට ලෞකික ජීවිතය සුවපත් කරගෙන තියෙනවා. හැබැයි ඒ අයට හොරකම සම්බන්ධයෙන් ලොකු අවබෝධයක් තියෙනවා. මේක හොඳ නෑ කියන ගණයෙන් හිතන්න හොඳ ප්‍රඥාවක් තියෙනවා. ඒකම ඒ අයට ආශිර්වාදයක් වෙලා තියෙනවා. හැබැයි එහෙම වංචා සහගත මුදල් හම්බ කරන අය සමහර වෙලාවට යම් තැනක ඉන්නවා නම් එතනමම තමයි. එහෙම නැත්නම් ඒ උපයන ධනය මොනවා හරි පැත්තකින් Tamanට බොහෝ දුක්ඛම් කටලුත් එක්ක තමයි විඳවන්නට සිද්ධ වෙන්නේ. ඒක මේ ජීවිතේ ලබන දුක. හැබැයි මතු ජීවිතේ අති භයානක දුක් ගොඩක් පින්වතුනි විඳින්න සිද්ධ වෙන්නේ. හොරකමක් කළොත් දරුණු නිරයන් වලට යන්නේ. හැබැයි මේ රාජ්‍ය දීපල රජයේ ආයතනයකින් අඩුම තරමේ එක හාෆ් ෂීට් කොලයක්වත් ගේනවා නම් ඒකත් ඒ හොරකම කියන ගණයට අයිති වෙනවා. ලැබෙන විපාකයේ කොච්චර බරපතලද කියලා කියනවා නම් පින්වත්නි, සඳහන් කරලා තියෙන්නේ සංසාරේ රෞරවේ කියන නිරයට යනවා කියලා. සංසාරේ රෞරවේ කියන නිරයට යනවා කියලා. අපි පින්වතුන් දන්නවද රෞරවේ නිරේ අවශ්‍ය කොච්චරද කියලා? රෞරවේ නිරේ අවශ්‍ය තමයි අවුරුදු 4000ක්. එක දවසක් ගත වෙන්න රෞරවේ නිරේ අපේ මනුස්ස ලෝකයේ වර්ෂ ගත වෙන්නට ඕන 5,76 ලක්ෂයක්. පොදු දේපල හොරකම් කරාම ලැබෙන ආදීන ආන් ඒ වගේ. ඒ තරමටම භයානකයි. එහෙනම් අපේ පින්වතු කොච්චර පරිස්සම් වෙන්න ඕනද මේ ජීවිතය ගත කරද්දී වීරිය වඩන්න?
දැන් මෙතනදී වීරිය අත්‍යවශ්‍ය වෙන්නේ ඇයි? වීරිය වඩන කෙනාට තමන්ට ලෞකික ජීවිතේ යම් යම් විඳින්නට වෙන දුක් තමන්ට වීරියෙන් විඳ දරා ගන්න වෙනවා. වීරියෙන් විඳ දරා ගන්න වෙනවා. එතකොට ඒකට ඒ කෙනාට ලොකු වීරියක් අත්‍යවශ්‍යයි. පින්වත්නි, තමන් හොරකම් කර කර සෝයක් හොයනවා නම්, තමන් හොරකම් කර කර සැපයක් හොයනවා නම්, පින්වත්නි, ඔබ ඒ ගත කරන්නේ තාම අඥාන ජීවිතයක්. ඒකෙන් ලැබෙන විපාකය පින්වතුනි සංසාරේ දීර්ඝ සංසාර ගමනේ අසංඛ්‍ය ගණන් කල්ප ගණන් පින්වතුනි Tamanට ගෙවල නිම කරන්න වෙනවා. කොහොමද හිතලා බලන්න? එක ජීවිතයක් සුවපත් කරන්න වැරදි පැත්තක් තෝරගෙන සංසාරේ තවත් අති දීර්ඝ කාලයක් දුක් විඳින වෙනවා කියන්නේ. ඒක තමයි Tamanට තිබෙන ප්‍රඥාවේ දුර්වලකම කියන්නේ. ඕක පින්වතුනි ඕකට අපිට ලොකු උදාහරණ ඕනේ නැහැ මේ ප්‍රඥාව දුර්වල වෙනවා කියන කාරණාව තේරුම් කරගන්න. මම ඔකට එක නිදර්ශනයක් කියන්නම්. පින්වත්නි මේ වැරදි වැඩ කරාම නීතියට අහු වෙලා හිරේ යනවනේ. ওই වැරදි වැඩ කරන අය කවුරුවත් දන්නේ නැද්ද මම මේ කරන වරද අහු වුණොත් මට හිරේ යන්න වෙනවා කියලා? දන්නවා. එතකොට මේ හිරේට ගිහිලා කොච්චර කල් ඉන්න වෙනවද? 10ක් අවුරුදු 15ක් එහෙම ඉන්න වෙනවා. නමුත් ওই වැරදි වැඩ කරන ගොඩාක් දෙනෙක් හිතන්නේ මොනවද? එක්ක තමන් කරන වරද අහු වෙන්නේ. එහෙම නැත්නම් මේවා නීතියෙන් ගියාට මට මොනවා හරි කරලා මේවයින් බේරිලා ඉන්න පුළුවන්. එහෙම හිතනවා. ඕකම පින්වතුනි ඔබේ ජීවිතේ හිතනද මේ දුර්වල ප්‍රඥාව කියන එක මිනිස්යාව කොච්චර අසරණ කරනවද කියලා. ඔක පේන දේ නොපෙනෙන සංසාර ගමනේ නිරයට යනවා කියන එක පිළිබඳ විශ්වාසයක් ඇති කරගන්න කොච්චර හොඳ ප්‍රඥාවක් අපි ළඟ තියෙන්නට ඕනද? ඒ මට්ටම ගැන හැම වෙලාවකම හිතන්න. ඊළඟට පින්වතුනි තමන්ට යම් යම් ආකාරයේ අකුසලයන් ප්‍රහාණය කරන්න දැඩි වීරියක් අත්‍යවශ්‍යයි. කාමී වර්ධවා හැසිරෙන එකි වලකින්න ලොකු වීරියක් අත්‍යවශ්‍යයි. රාගයේ කෙලෙස් ධර්මයක්. මේ රාගය කොච්චර භයානකයිද කියලා කියනවා නම් සංසාරයේ සත්‍යව සසරට වැදලා දානවා. බලන්න පින්වතුනි අද කාලේ සමහර දෙනෙක් කාමී වර්ධවා හැසිරෙන්න ගියාම ඒ කාමී වර්ධවා හැසිරීම තුළ Tamanට සීමාවක් නැහැ. Taman ඉන්න මට්ටම Taman ඉන්න තැන මේ වගේනේ හිතන්නේ. සමහර වෙලාවට එහෙම කටයුතු කරලා සමහර අය පින්වත්නි Tamanගේ වටින ජීවිත නිකාං නාස්ති කරගෙන තියෙනවා. ඊතරම් භයානකයි මේ කෙලෙස් ධර්මය. සම්පූර්ණයෙන්ම S2 වහනවා. රාගය බලවත් වූ තැන තමන්ව සම්පූර්ණයෙන්ම අන්ධභාවයටපත් කරනවා. හැබැයි ලෞකිකසේ ඒක හරි අපූර්වට දේශනා කරනවා. නාරද කාශ්‍යප ජාතකයේදී පින්වතුන් ඉන්නවා රුජා කියලා දියණියක්. ඇයගේ පියා මිත්‍යා දෘෂ්ටිකයි. මේ රුජා දියණියට අතීතය අනාගතයේ පිළිබඳ පින්වතුනි තමන්ට ආවර්ජනය කරලා ජීවිත 15ක් දක්වා බලන්න පුළුවන් ඥානයක් තියෙනවා. තමන් අතීතයේ කවුරු වෙලාද හිටියේ අනාගතයේ කවුද වෙන්නේ ඉන්නේ කියලා ජීවිත 15ක් දකින්නට පුළුවන්. මේ තමන්ගේ තාත්තාගේ මිත්‍යා දෘෂ්ටිය නැති කරන්න අතීතයේ තමන් කර පකුසල කර්මයක් ගැන කියනවා. පෙරෙක්තරා ආත්ම භාවයකය මේ රත්තරන් වැඩ කරන රංකරුවෙක් වෙලා. ඒ ජීවිතේ ඔහු පින්වතුනි පරදාර කර්මයේ කියන අකුසල කර්මයේ කරගෙන අසත්පුරුෂයෝ පිරිසක් ඇසුරු කරලා. මොන කාමයේ වර්ධවා හැසිරීලා.
කම්මාර පුත්‍රයෙක් වෙලා ඉඳලා කාමයේ වරදව හැසිරෙලා. ඒ ආත්ම භාවයෙන් මැරිලා දෙවන ආත්ම භාවයේ පිංගුතුනි ඉපදිලා බරණැස් නගරේ මහ සිටුවරයෙක් වෙලා. බලන්න දෙවන ආත්ම භාවයේ විපාක දීලා නැහැ. හැබැයි දෙවන ආත්ම භාවයේ සත්පුරුෂය පිරිසක් ඇසුරු කරලා පින්වත්නි බොහෝ කුසල් දහම් වඩාගෙන තියෙනවා. සත්පුරුෂ පිරිසක් ඇසුරු කරලා බොහෝ කුසල් දහම් දෙවන ආත්ම භාවයේ වඩාගෙන තියෙනවා. හැබැයි තුන්වෙනි පළවෙනි ආත්ම භාවයේ කරපු අකුසල කර්ම විපාක දුන්නා. තුන්වෙනි ආත්ම භාවයේ පින්වත්නි ඔහු ගිහිල්ලා ඉපදුනා රෞරවේ කියන නිරේ. ඒ රෞරවේ කියන නිරේ ඉපදිලා පින්වත්නි ඊළඟට එයින් මිදිලා ඊළඟ ආත්ම භාවයේ ඉපදෙනවා එළු දෙනක් වෙලා. එළුවෙක් වෙලා උපදිනවා. මේ එළුවාගේ පුරුෂ නිමිත්ත එළු රැළ විසින් හපලා කනවා. එය වන වෙලා ඉඳලා මරණයටපත් වෙනවා. ඊළඟ ආත්ම භාවයේ උපදිනවා වඳුරු පිරිමි දරුවන්ට ඉඳලා මරණයටපත් වුණා. ඊළඟ ආත්ම භාවයේ ඉපදුනා වස්සෙක් වෙලා. ඒ කාලේ වස්සන්ගේ ශක්තිය ආරක්ෂා කරගන්න මිනිස්සු කරන්නේ මේ ඒ වස්සන්ගේ ශක්තිය ආරක්ෂා කරගන්න. එහෙම ඉඳලා ඒ ජීවිතේ දුක් විඳලා මරණයටපත් වුණා. බලන්න එක ආත්ම භාවයේ කර්මයේ කලේ විපාක දෙන විදිය බලන්න. ඊළඟ ආත්ම භාවයේ පින්වත්නි මනුෂ්‍ය ලෝකේ පිරිමියෙකුත් නොවන කාන්තාවකුත් නොවන පණ්ඩක නපුංසක කියන ස්වභාවයෙන් ඉපදුනා. එහෙම ඉපදිලා මරණයටපත් වෙලා ඊළඟ ආත්ම භාවයේ තෞතිසා දෙව්ලොව නන්දන වනේ දෙව්දුවක් වෙලා ඉපදුනා. එයින් චොත වෙලා තමයි මේ ජාතකයේ රජතුමාගේ රුජා කියන නමින් දියණිය වෙලා ඉපදුනේ. අපි පින්වතුන් දන්නවද ඒ කවුද කියලා? ඒ වෙන කවුරුවත් නෙවෙයි අපගේ ආනන්ද මහරහතන් වහන්සේ. බලන කාමයේ වර්ධවා හැසිරීමේ භයානකකම. අකුසල් කරන්න පුළුවන්. හැබැයි ගෙවන්න ගියාම අති දීර්ඝ කාලයක් පින්වත්නි Tamanට දුක් විඳින්න සිද්ධ වෙනවා. එhmenan පින්වත්නි මෙන්න මේ අකුසලයන් වල ස්වභාවය දැනගෙන ඒ අකුසලයන් නසන්න වෑයම් කරන්නට ඕන. ඊළඟ කුසල ධර්මයන් උපදවා ගන්නට වෑයම් කරන්නට ඕන. කොහොමද? කරපු කුසල් නැවත කරන්න වෑයම් කරන්නට ඕන. නොකරපු කුසල් කරන්නත් වෑයම් කරන්නට ඕන. එක දිගටම හරියට අර දෙවුර මත තබපු වගකීමක්සේ තමන් ඒ කුසල ධර්මයන් කරන්නට ඕන. ඊළඟ බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරනවා මේ කාරණාවේදී තමන්ට මේ ආරද්ධ වීරිය තියෙනවා කියලා කියන්නේ මොකද්ද? ආරද්ධ වීරිය හඳුන්වනවා චතුරංග සමන්නාගත වීරිය කියලා. ඒක තමයි ආරද්ධ වීරියේ තිබෙන උපරිම මට්ටම. මොකද මේ චතුරංග සමන්නාගත වීරිය කියන්නේ? තමන්ගේ හම නහර ඇට ඉතුරු වෙත්තොත් ඉතුරු වෙත්වා. මස්ලේ වියලෙතොත් වියලෙත්වා මම අරහත්ත්වය ලබා මිස නොනැගිටිමි. ආන්න ඒකට තමයි පින්වත්නි මේ ආරද්ධ වීරිය කියලා කියන්නේ. මේකට කියනවා පදං වීරිය කියලා. එහෙම නැත්නම් චතුරංග සමන්නාගත වීරිය කියලා. ලංකාවේ හිටියා පින්වත්නි එක්තරා පිණ්ඩපාතික තිස්ස කියලා හාමුදුරු නම. උන්වහන්සේ දවසක් පිණ්ඩපාතේ වඩිනවා. වඩිනකොට උන්වහන්සේට හමු වුණා දහරු බණ්ඩක තිස්ස කියලා උපාසකේ. මේ දාරු බණ්ඩක තිස්ස එක්ක කතා කර යනකොට දානේ වෙලාවේදී දාරු බණ්ඩක තිස්ස කහවණු 12ක් වියදම් කරලා බත් මුලක් අරගෙන පූජා කළා. ඒ වෙලාවේදී පින්වත්නි
දාරු බණ්ඩක තිස්සගෙන් අර හාමුදුරුව විස්තර අහනවා. දාරු බණ්ඩක තිස්ස කියනවා ස්වාමීනි මම කහවණු 12ක් මගේ දුවව දාස කුලයකට විකුණලා මම ගත්තා. ඒ මුදලෙන් මම දානයක් දුන්නා. දැන් මේ මුදල මං අරගෙන යන්නේ ස්වාමීනි ඔබ වහන්සේ මගේ දුවව බේරගන්න. ඒ මුදල තමයි මම ඔබ වහන්සේට පූජා කරේ. ඒ කියන්නේ මේ මුදලෙන් ගත්තු බත් එක තමයි මං පූජා කළේ. දැන් මේ හාමුදුරුවෝ මේ දහරු බණ්ඩක තිස්සගේ වීරිය ශ්‍රද්ධාව දැක්කා. මේ හාමුදුරුවෝ කල්පනා කරා මෙවැනි ශ්‍රද්ධාවක් තියෙන දායකයෙකුගේ දාණය මම පෘථග්ජන භාවයේ ඉඳලා වළඳන සුදුසු නෑ. ඒ නිසා දානි වළඳලා එක දිගටම මෙන්න මේ පදං වීරිය වඩනවා ආරද්ධ වීරිය වඩනවා තිස්ස මහාරාම විහාරයට ගිහිල්ලා පළඟක් බැඳගෙන එක දිගටම පින්වත්නි වීරිය වැඩුවා. 6 දවසක් ගියා ආලෝක මාත්‍රයක්වත් ලැබුවේ නැහැ. 7 වෙනි දවසේ පින්වත්නි සියලු කෙලෙසුන් නැසලා උතුම් අරහත් ඵලය ලැබුවා. ලබලා ආවර්ජනය කළා බලනකොට තව සුළු මොහොතයි ජීවත් වෙන්න තියෙන්නේ. තමන්ගේ දේහය අදිෂ්ඨාන කරලා පිරිනිවන් පෑවා. අදිෂ්ඨානීය තමයි අර දාරු බණ්ඩක තිස්ස ඇවිල්ලා දේහයට අත තියනකන් දේහයේ ආදාහණය නොවේවා කියලා. කාවන්තිස්ස රජතුමා භික්ෂුන් වහන්සේලාගේ ආරාධනාවෙන් පැමිණිලා දාරු බණ්ඩක තිස්සත් ගෙන්නවල කරුණු අහනවා අර ඉන්න හාමුදුරුවෝ ඔබට ඔය මගදී මුණ ගැහුනේ කියලා. ගිහිල්ලා බලනකොට ඒ හාමුදුරුවෝ ඒ වෙලාවේ කාවන්තිස්ස රජතුමා තමන්ගේ පළඳනාවක් දෙනවා පැලඳ ගන්න දාරු බණ්ඩක තිස්සට මේක පැලඳගෙන ගිහිල්ලා අර දේහයට අත තියන්න කියනවා. දේහයට අත තියනවා. දේහය අහසට පැන නැගිලා අහසෙදිම එ르දියෙන් දේහය ආදාහණය වෙලා ආදාහන පූජාව සිද්ධ වුණා. බලන්න පින්වත්නි මේ පදං වීරිය ස්වභාවය. අන්න ඒ මට්ටමට පින්වත්නි මේකේ වීරිය වඩන්නට ඕන. මේ කාරණාව දේශනා කරලා නිමාවටපත් කරාම සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්ම දේශනාව අහලා මුගලන් මහරහතන් වහන්සේගේ තිබෙන වටින කරුණක් පිළිබඳ වර්ණනාවක් කළා. මොකද්ද කරුණ? ස්වාමීනි ඔබ වහන්සේගේ පවතින මේ එ르දිය හරියට හිමාල පර්වතයේ වගේ මම ඒ හිමාල පර්වතයේ පාමුල ගල් කෑල්ලක් වගේ. බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේගේ වර්ණනාව. මුගලන් හාමුදුරුවෝ පිළිබඳ කියනවා ඔබ වහන්සේගේ මේ එ르දිය හරියට හිමාල පර්වතයේ වගේ ඒ පර්වතයේ පාමුල මම හරියට ගල් කෑල්ලක් වගේ. මුගලන් මහරහතන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ගේ ගුණයක් වර්ණනා කරනවා. කොහොමද? ස්වාමීනි ඔබ වහන්සේගේ ප්‍රඥාව හරියට ලුණු කලයක් වගේ මම ඒ ලුණු කලයේ තිර ඊටාම කුඩා ලුණු කැටයක් වගේ. අටකතාවේ කියනවා මුගලන් හාමුදුරුවෝ උපමා කරපු ලුණු කලයේ විශාලත්වය කොච්චරද කියලා කියනවා නම් අවීචියේ පටන් භවාග්‍රේ දක්වා. ඒ කියන්නේ නේව සංඥා නා සංඥායතනෙ දක්වාම මේ එක සක්වලක් තරම් විශාල ලුණු කලයක උපමා කරේ. එවැනි ලුණු කලයක තිබෙන ලුණු කැටයක් වගේ. එතනදී කියනවා මුගලන් හාමුදුරන්ගේ එ르දිය ඇයි පර්වතයකට සමාන කරේ? පර්වතය කියන්නේ පේන දෙයක්, එ르දිය වගේ පේන දෙයක්. හැබැයි ලුණු කියන එක ව්‍යංජනයකට දැම්මම ඒ ව්‍යංජනේ පාට වෙනස් වෙන්නේ. හැබැයි ව්‍යංජනේ පුරාවටම ලුණු තියෙනවා. ආන් ඒ වගේ ප්‍රඥාව පේන දෙයක් නෙවෙයි. නමුත් ඒ ප්‍රඥාව ඕන කෙනෙකුට ග්‍රහණය කරගන්නට පුළුවන්. එමනම් මේ කාරණාව දේශනා කරලා නිමා කරාම දේශනාව නිමාවටපත් වුණා. ඒ ආකාරයට ආරද්ධ වීරිය පිළිබඳ විස්තරයක් කරමි. එමනම් අපේ පින්වුතුන් තුලත් ඒ ආරද්ධ වීරිය උපදවාගෙන වීරිය ආරම්භ කරලා තමන්ට මේ සසර ගමන් නිමා කරන්නට කුසල් දහම් වඩන්නට අකුසලයන් නසන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි දේශනාව නිමාවටපත් කරනවා. අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ හොරණ පාර පරගස්තොට ලිපිනේ පදිංචි දයා පෙරේරා මහත්මිය සහ දූදරු සහෝදර සහෝදරියන් පිරිස සහ පවුලේ පින්වත් පිරිස.
ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා අවුරුදු 103ක් ආයු වළඳා 2020 ජුලි මාස 11 වන දින හල්වල පදිංචිව සිට මියගිය සීමන් අතුකෝරාල පියාණන්ට පින් අනුමෝදන් කරන්නටත් වසර 13කට පෙර මියගිය ජී.එල්. සෝමාවතී මෑණියන්ටත් වසර 11කට පෙර මියගිය යු අමරසිරි ප්‍රේමලාල් ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් කරන්නටත් වසර 24කට පෙර පරලෝ සැපත් යු ඕදිරිස් පෙරේරා මාමණ්ඩියට වසර 2කට පෙර පරලෝ සැපත් ලීලාවතී ආදරණීය නැන්දනියට පින් අනුමෝදන් කරන්නටත් වසර 33කට පෙර මියගිය 2020 ඔක්තෝබර් මාස 30 වන දින මියගිය යු රජිත රන්දුණු පෙරේරා ඥාති පුතුණුවන්ටත් යු මැගලින් නෝනා මෑණියන් ඇතුළු සංසාරගත සියලුම මියගේ ඥාතියන්ට පින් අනුමෝදන් කරනවා. ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා. ඕන් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු කියා අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරමු. ඒ වගේම 2021 මාර්තු මාස 8 වන දින උපන් දිනය සැමරු කේ නිහිඳු බෝමයිත් ආර්යවංශ පුතුණුවන්ට සහ මාස 6ක් වයස ඇති යු සසෙන්යා දිනුති පෙරේරා දියණියට ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 2020 ජූලි 11 වන දින දෙවන උපන් දිනයේ සමරන යු තෙදස් රන්සීහ පෙරේරා පුතුණුවන්ට ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ඇතුළු කොට සුජීවත්ව සිටින හැම දිනාටම ආශිර්වාදේ කරනවා. එමනම් ඒ දරුවන් හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. කායික මානසික සුවපත් භාවය සැලසේවා. නිදුක් නිරෝගී දිගාසිර සම්පත් සැලසේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒ වගේම රට ජාතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන ත්‍රිරෝදාර රණවිරුවන්ටත් පොලිසිය ආරක්ෂකයන්සේ හැම දිනාටම ආශිර්වාදේ කරනවා. කොරෝනා වසංගතයෙන් ඉතා ඉක්මනින් දුරු වී රටවැසි ලෝවැසි හැම දිනාටම ආශිර්වාදේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපවත් වී වදාළ සීල මහා සංඝරත්නයටත් මහානායක අනුනායක ස්වාමින් වහන්සේලා ඇතුළු මහා සංඝරවුන්ට පින් අනුමෝදන් කරනවා. කොරෝනා වෙසෙනින් මියගිය සියලුම දෙනාට පින් අනුමෝදන් වේවා. මියගිය වීරෝදාර රණවිරුවන් හැම දෙනාටම මේ පින් අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරනවා. එමනම් රැස් කරගත් උදාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් දිදුල මාධ්‍ය ජාලයේ ගරු සභාපති මාලිගාවිල අස්සජී නායක මාහිමිපාණන් වහන්සේටත් කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. අවසානයේ ඔබ අප හැම දෙනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සීල දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි. සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා